ආදරණීය දරුවෙනි. අපි අද තවත් ලස්සන පාඩමකින් ඕගොල්ලන් හමු වෙනවා. පාඩම කුලක 9 ශ්‍රේණියේ 3 වෙනි වාරය 22 වන පාඩම. පරිමිත කුලක අපරිමිත කුලක හඳුනා ගැනීම. අලුත් වචන දෙකක්. කුලකයක උපකුලක ලියා දැක්වීම. තවත් අලුත් වචනයක්. මේ තව වචන තියෙනවා. තුල්්‍ය කුලක සමකුලක වියුක්ත කුලක හා සර්වත්‍ර කුලක හඳුනා ගැනීමට. කුලක දෙකක ඡේදනය කුලක දෙකක මේලය හඳුනා ගැනීමට. කුලකයක අනුපූරකය හඳුනා ගැනීමට. වෙන් රූප සටහන් මගින් කුලක නිරූපණය කිරීමට. දැන් කුලක ගැන අපිට අදහසක් තියෙනවා 8 ශ්‍රේණියේදී. අපි චුට්ටක් බලමු. එකිනෙකින් වෙන්කොට පැහැදිලිව හඳුනාගත හැකි වස්තු වලින් කුලක සෑදෙන බව ඔබ මේ වෙන විටත් ඉගෙනගෙන ඇත. කුලක වලට අයත් වස්තු වලට කුලකයේ අවයවයයි කියනු ලැබේ. හොඳ බලන්න. පහත එක එක් ප්‍රකාශන වලින් කුලක වන ඒවා තෝරා හරි ලකුණද කුලක නොවන ඒවා තෝරා වැරදි ලකුණද යොදන්න. හොඳ ළමයි. පුළුවන් ද වෙන් කරලා හඳුන ගන්න. හොඳ ළමයි. බෑ. ඒකට ඒක කුලකයක් නෙමෙයි. 10ට අඩු ඔත්තේ සංඛ්‍යා පුළුවන් ද ලියන්න? පුළුවන්. 1 3 5 7 9. ඒකට ඒක කුලකයක්. වෙන් කරලා ලියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ලස්සන නගර. බෑනේ. ඔක්කොම නගර ලස්සනයි. නේද? අපිට කියන්න බෑ. කුලකයකට ගන්න බෑ. අවුරුද්දේ මාස අපිට ලියා දක්වන්න පුළුවන් මාස 12ම නම. ඉංග්‍රීසි හෝඩියේ ස්වර පුළුවන්. A E I O U vowels. 10 සහ 20 අතර තුනේ ගුණාකාර. 18ට වැඩි තුනේ ගුණාකාරයක් කියන්න. 12 15 හරි. එකත් පුළුවන්. අන්න අපි කුලක හා කුලක නොවන ඒවා හඳුනා ගත්තා. ඊළඟට අපි බලමු. ඉහත දැක්වෙන්නේ කුලකයකි. A B C D E යනු ඒ කුලකයේ අවයවයි. දැන් මේ බලන්න. ඒ අවයවයකි ඒ කුලකයේ. මෙන්න සංකේතය. මේක E අකුර නෙමේ. මේක මෙහෙම C ලියලා ඔන්න ඔහොම මැද්දේ. මේක එප්සිලන්. එප්සිලන් කියන ග්‍රීක භාෂාවේ අකුර. ඔය දැකලා ඇති. ඔයගොල්ලෝ ගොඩක් ඔය අකුර. එතකොට අවයවයක් කියන්නේ මෙහෙමනම් y අවයවයක් x අවයවයක් නොවේ ඒවල. එතකොට x අවයවයක් නොවේ කියන්නේ කොහොමද? මේක අවයවයක් නම් මෙන්න අවයවයක් නොවේ. එප්සිලන් දීලා කපානවා. ඊට බලන්න මේකේ අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5යි. ඒ කුලකයට අවයව 5ක් ඇති. මෙම අදහස n සමානයි 5යි. n කියන්නේ නම්බර්. ඒ කුලකයේ තියෙන අවයව ගණන 5යි. මේ අංකණය මතක තියෙනවා. NA. හොඳයි. ඉදිරියේදී තව තේරෙයි. අපි යමු. එහෙනම් B කුලකයේ කියන අවයව ගණන 1 2 3 4යි. C කුලකයේ 1 2 3 4යි 5යි. TEN 3යි. ලියන සංකේතය මතන්න. ND NC NB. සිම්පල් n දාන්න ඕනේ කැපිටල් n දැම්මොත් වැරදි. ඊළඟට කුලකයක් ලියා දැක්විය හැකි ක්‍රම තුනකින්. අපි මේක කතා කරලා තියෙනවා කලින්. විස්තර කිරීමක් ලෙස. බිංදුව සහ 10 අතර ඉරට්ටේ සංඛ්‍යා විස්තර කරලා තියෙනවා. බිංදුව සහ 10 අතර ඉරට්ටේ සංඛ්‍යා. ඒකේ අවයව මොනවද? 2 4 6 8 10 ගන්න බෑනේ 10 අතර කිව්වම. අවයව සංගල වරහන් තුල ලියා දැක්වීම. දැන් ඔකට තමයි අපි කියන්නේ අවයව ලයිස්තුගත කිරීම කියලා. මම නම් දකින විදිහට ඒක මේ පන්ති වලදී උගන්වන්න තිබ්බා. ඒක 11 18ට ගිහිල්ලා උගන්වන්න ඕනේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියන්නේ අවයව සංගල වරහන් තුල ලියා දැක්වීම. එහෙමයි කියන්නේ සිලබස් එකේ. නමුත් ඒකට මතක තියාගන්න පුළුවන්. අවයව ලයිස්තුගත කරලා ලියන්න. අවයව විදි පිළිවෙලට ලයිස්තුවක් විදිහට ලියනවා. වෙන් රූප සටහනක් ලෙස අපි සංවෘත රූපයක් ඇඳලා ඒක ඇතුලේ අවයව තියෙනවා ලියලා දානවා.
ඕන විදිහකට ලියන්න පුළුවන්. ඊතලයක් දාලා කුලකේ නම ලියනවා. ඔන්න ක්‍රම 3. විස්තර කිරීමක් ලෙස අවයව සංගල වරහන් තුල වෙන් රූප සටහන්. අපි 10 වසරට ආම ඔය 4ක් බවට පත් කරනවා. ඒක කියලා දෙන්නේ මේ අවුරුද්දේ. ඒක අපි 10 දී කියනවා. ඒකට අපි කියනවා කුලක ජනන ස්වරූපය කියලා. අපි පහත විස්තර කිරීමක් ලෙස දී ඇති කුලක සංගල වරහන් තුල ලියන්න. කියන්නේ 0.10 අතර 3 ගුණාකාර. 3 6 9 ඔන්න. මහරගම එච්චරයිනේ. M ලිව්වා. A ලිව්වා. H ලිව්වා. I A ලියන්නේ. R ලිව්වා. I A ලියන්නේ G. එක අවයවයක් ලියන්නේ එක වාරයක් පමණයි. හැම එකටම කොමාවක් දාන්න ඕනේ. අන්න ඒවා අපි කියලා දීලා තියෙනවා. රතු වතුර වචනේ අකුරු ර තු වා හරි. ඒක ඒ තුන විතරයි මේ පැත්තටත් ඒක කියවුණා. ඒ වගේ වචන ගොඩක් දන්නවා ඔයගොල්ලෝ නේද? ඔව්. මාසිස්ම වඩු මඩුව මිහිඳු හිමි දෙපැත්තට කියවන වචන ගොඩාක් සිංහල භාෂාවේ තියෙනවා. මිහිඳු හිමිත් එහෙම තමයි. මිහිඳු හිමි. වඩු මඩුව. හරි. එහෙම ලියන්න පුළුවන් එක එක ඒවා තියෙනවා. කපුටු. මම ඒක ලියන්නේ නැහැ ඔයගොල්ලෝ හිතන්න. 10 සහ 30 අතර ප්‍රථමක සංඛ්‍යා. සාධක නැති ඒවා. 11ට සාධක නැහැ. 12 බෑ. 13 පුළුවන්. 14 බෑ, 15 බෑ, 16 බෑ, 17 හොඳයි. 18 බෑ, 19 හොඳයි. 20, 21, 22 බෑ, 23. 24, 25 බෑ. 26ත් බෑ, 27ත් බෑ, 28ත් බෑ, 29. 34 නේ. 10යි 30යි අතර. ඔන්න ආයි බලන්න 18ට වැඩි 11. 13 17 19 23 29 27 එහෙම සාධක තියෙන එක. අපි පහත කුලකවල ඇති අවයව සංඛ්‍යාව කුලක අංකණයෙන් ලියන්න. ගණන් කරන්න. 1 2 3 4 5 6යි. 1 2 3 4 5යි. මේ ගණිත කර්ම ටිකක් තියෙනවා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වර්ගමූලය. 1 2 මේක අඩු කිරීම. 1 2 3 4 5 සමාලගුණ විශාල විශාලයි සමානයි කුඩයි කුඩයි සමාන 1 2 3 4 5යි තුනේ ගුණාකාර වගේක් 1 2 3 4 5 6 මෙන්න බලන්න මෙතන සංගල වරහන දාලා ලියන්න බෑ එක නැතුව ලියන්න ඕන 6යි නිකම්ම 6යි සංගල වරහන දැම්මොත් ඒක කුලකයක් වෙනවා යා අභිශූන්‍ය කුලකය මේ වචනේම තියෙනවා තේරුම ශුන්‍ය මුකුත් නැහැ අවයව කිසිවක් නැති හිස් කුලකය අභිශූන්‍ය කුලකය ලෙස හැඳින්වේ. මෙන්න මේ ලියා දක්වන්නේ මෙන්න මෙහෙම හිස් සංගල වරහන. නැත්නම් මෙන්න මේ අකුර. දැන් මේක ෆයි කියන අකුර. හැබැයි ෆයි කියන අපි ළඟ අකුරක් තියෙනවා මේක. දැන් මේක මම අහලා තියෙන විදිහට පසු කාලයක කියනවා මේක ලේරෝ කියලාත් කියනවා. ඩැනිෂියානු අකුරක් බව පසුව හොයාගෙන තියෙනවා. මේ කොයිතරම් දුරට සත්‍යද කියලා මම දන්නේ නැහැ. නමුත් මම එහෙම අහලා තියෙනවා පොතපතේ කියවලා තියෙනවා. ඉතින් කොහොමවත් ෆයි කියලා තමයි ගොඩක් අය මේකට කියන්නේ. සමහරු මේකට ෆයි කියලා શબ્ද කරනවා. ඒක වැරදි. මේක ෆයි මේක ෆයි. සයි ෆයිසා ගොඩක් තියෙනවා ග්‍රීක අකුරු 26ක්ම තියෙනවා අපිට. හොඳයි. ඔන්න බලන්න. 1 සහ 10 අතර 11යි ගුණාකාර. 1යි 10යි අතර 11යි ගුණාකාර තියෙනවද? වෙන්න බෑනේ. එතකොට ආයව කිසිවක් නෑ. එහෙනම් මෙහෙම ලියනවා. නැත්නම් ඒ සමානයි මෙහෙම ලියනවා. එතකොට එන්නේ වල අවයව බිඳුවයි. දැන් කවුරු හරි මෙහෙම ලිව්වොත් මේක අභිශූන්‍ය කුලකයේද?
නෑ. ඒ කුලකයේ ASCII තියෙන අකුරක්. මෙහෙම ලියන්නත් බෑ. ඒකත් අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය නම් එක්කෝ මේක නැත්නම් මේක වෙන වෙනම ලියන්න ඕනේ මේ දෙන්න. හරි. B ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන උත්තේ සංඛ්‍යා තියෙනවද? මොනවද උත්තේ සංඛ්‍යා කියන්නේ? දෙකෙන් බෙදුවම එකක් ඉතුරු වෙන්නේ. ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන උත්තේ සංඛ්‍යා නැහැ. එහෙනම් මේක මෙහෙම. හෝ මෙහෙම. අවයව ගණන බිඳුවයි. 3 සහ 4 අතර පූර්ණ සංඛ්‍යා. 3යි 4යි අතර පූර්ණ සංඛ්‍යා තියෙනවා. නෑ. එහෙනම් ඒකත් මෙහෙමයි. හෝ මෙහෙමයි. අවයව ගණන බිඳුව. අන්න බලන්න අභිශූන්‍ය කියන්නේ අවයව එකක්වත් නැති හිස් කුලකයක්. හිස් කුලකයක්. මම ගණිත භාෂාවෙන් කතා කළා. හරි. පරිමිත කියන්නේ මොකද්ද? සීමාවක් තියෙනවා. පරිමිත. අපරිමිත සීමාවක් නැහැ. එහෙනම් සීමා සහිත අවයව සංඛ්‍යාවක් ඇති කුලක පරිමිත කුලක ලෙස හැඳින්වෙයි. සීමා සහිත සීමාවක් තියෙන පරිමිත කුලක ලෙස හැඳින්වෙයි. 0.10 අතර ප්‍රථමක සංඛ්‍යා 2 ප්‍රථමක 3 ප්‍රථමක 5 ප්‍රථමක 7 සීමාවක් තියෙනවා. 4යි තියෙන්නේ. අවයව 4ක් පමණක් ඇති නිසා පරිමිත කුලකයකි. ඔන්න ලස්සන එකක්. 1.17 අතර 3හි ගුණාකාර කීයක් තියෙයිද? 3 6 9 අන්තිම එක 999. 3 ගුණාකාරය. එතකොට 3ෙන් බෙදුවම එනවා විශාල ගාණක්. මෙන්න ලියමු. 3 6 9 33 දාලා අන්තිමට 999. එහෙමයි ලියන්නේ. 333ක් තියෙනවා අවයව. මෙහි අවයව සංඛ්‍යාව විශාල වුවත් එය ගණන් කළ හැකි නිසා පරිමිතයි. ගණන් කරන්න පුළුවන්. පරිමිත. හරි. අපරිමිත සීමාවක් නැහැ. අවයව සංඛ්‍යාව සීමාවක් නැති කුලක සීමාවක් නැති කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. අපරිමිත කුලකයක අවයව සංඛ්‍යාව ගණන් කළ නොහැකිය. මට මතක් වෙනවා යාර කවුද අපේ MS ෆර්නෑන්ඩ් දක්ෂ බයිල ගායකයෙක් බොහොම කීර්ති නාමයක් දිනාගත්ත අති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමාගේ ගීතයක් ඔබට තියෙන ආදරේ මට කියාලා දෙන්න, ගසක තියෙන තල්කොළ මදි ලියාලා දෙන්න. තල්කොළත් මදිලු ගසක තියෙන ලියලා දෙන්න. ඒක අන්න අපරිමිත භාවය කියන්න උත්සාහ කරපු ගීතයක්. සීමාවක් නැහැ කියලා කිය. ඔබට තියෙන ආදරේ. හොඳයි. 3හි ගුණාකාර කියන්න බලන්න. 3 6 9 12 කොහොමද කරන්නේ? ඉවරයක් නැහැ. අසීමිතයි. මෙහි අවයව සංඛ්‍යාවට අවසානයක් නොමැති නිසා මේ අපරිමිත කුලකයකි. ඔත්තේ සංඛ්‍යා කියන්නේ 1 3 5 7 9 ජීවිතේ ඉවර වෙනකන් ලිව්වත් ඉවරයක් නැතුව ලියන්න පුළුවන්. අපරිමිත කුල. මෙම කුලයකට අවයව අසීමිත ගණනක් ඇති නිසා අපරිමිත කුලකය. දැන් තේරුණාද? පරිමිත කියන්නේ අවයව සීමා සහිතයි. ගණන් කරන්න පුළුවන් විශාල වුණත්. අපරිමිත කියන්නේ අපරිමිත. ඒකේ අනිත් පැත්ත. අවයව සීමාවක් නැහැ. ගණන් කරන්න බෑ. ගණන් කළ නොහැකි. අපි බලමු. පහත කුලක වලින් පරිමිත සහ අපරිමිත කුලක තෝරා ලියන්න. 2 සහ 3 අතර දශම සංඛ්‍යා කීයක් තියෙනවද? 2 සහ 3 අතර 9 මොනවාද? 2.1 2.1 නෑ 2.0 2.0 කොයි තරම් ලියන්න පුළුවන්? 2යි 3යි සංඛ්‍යා රේඛාව ළඟ සංඛ්‍යා දෙකක් වුණාට දරුවනේ මේ දෙන්න අතර දශම සංඛ්‍යා අසීමිත ගාණක් තියෙනවා. ලියලා ඉවර කරන්න බෑ. එහෙනම්
ඒක අපරිමිත කුලකයක් A. 100ට අඩු 10 ගුණාකාර. ඒක දන්නවනේ 90 දක්වා. ඒක පරිමිතයි. මේක අපරිමිතයි මේක පරිමිතයි. 10 සහ 40 අතර ප්‍රථමක සංඛ්‍යා පරිමිතයි. ඉංග්‍රීසි ODA අකුරු 26යි පරිමිතයි. වඩු මඩුව 1 2 3යි අවයව 3යි පරිමිතයි. කත් දෙපැත්තට කියන අකුරක්. සිංහල ODA ස්වර මම දැනුවත් නම් අපි ඉගෙන ගන්න කාලේ 18යි කියලා තමයි කිව්වේ. තාමත් ඒක කියන්න පුළුවන්. දැන් ඒවා වෙනස් කරලාද දන්නේ. හොඳයි. ඒතකොට සීමා සහිතයි. සංගීතයේ ස්වර, ශබ්ද ස්වර පරිමිතයි. ශබ්ද ස්වර සප්තකය. ඔත්තේ සංඛ්‍යා සීමාවක් නැහැනේ දරුවා. අසීමිතයි. පරිමිත ගුලක අපරිමිත ගුලක අපි හොඳට හඳුනාගත්තා. ඒ උදාහරණේ අපි යමු. සම කුලක කොහොමද කුලක දෙකක් සමාන වෙන්නේ? එක කුලකයක තියෙන අවයව අඩුත් නෑ වැඩිත් නෑ තව කුලකයක තියෙනවා. ලියලා තියෙන විලිය වල වෙනස් වෙන්න පුළුවන්. අන්න සම කුලක. එක කුලකයක ඇති අවයව අඩු හෝ වැඩි නැතිව තවත් කුලකයක තිබෙනවා මේවා සම කුලක ලෙස හැඳින්වෙනවා. අවයව ලියා ඇති පිළිවෙල වැදගත්. දැන් බලන්න මේක. TEA EAT ඕන විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ කුලකයේ තියෙන අවයවමයි මේකේ තියෙන්නේ. අවයව සංඛ්‍යාවත් සමානයි. A සමානයි B ට. කුලක ඔන්න ලයන්න කයන්න නැත්නම් කකුල දාමු එතන. තවත් උන ලයන් ඉස්සරහට දාලා ලියන්න පුළුවන්. P සමානයි Q සමාන කුලක සම කුලක. 2 3 4 2345 කොහොමද ලියන්නේ? 2 3 4 5 5432 5 4 3 2 එම අවයවමයි. x සමානයි y. ඒක ඒ විදිහටම තියෙන්න ඕනේ. දැන් හරියට වචනයක් කියවෙන්න ඕනේ නැහැ. දැන් m ගත්තොත් F L O W n ගත්තොත් W O L F මේ පැත්තට එහෙම ලියන්න ඕනේ O W F L මේ සියල්ලම සමානයි එකම අවයව වලින් සැදලා තියෙන්නේ ලියලා තියෙන පිළිවෙල විතරයි වෙනස්. හරි. මේක සංගලවරහන වහලා තියෙනවා. හරි. යන් තුල්‍ය කුලක. තුල්‍ය කියන්නේ පුතා මෙහිමයි. අතේ ඇඟිලි 5යි. අතේ ඇඟිලි 5යි. ඉංග්‍රීසි ODA ස්වර 5යි. අතේ ඇඟිලි ස්වර වලට සමාන නෑ. නමුත් අවයව ගණන සමානයි. ಜಾති දෙකක් වුණා. එහෙම අවයව ගණන සමාන නම් අපි ඒවට කියනවා තුල්‍ය කුල. තුල්‍ය කුල. එක කුලයක ඇති අවයව සංඛ්‍යාව තව කුලයක ඇති අවයව සංඛ්‍යාවට සමාන නම් ඒවා තුල්‍ය කුලක. දැන් මේ පැත්තේ බලන්න. A B C D E මේකේ අවයව සංඛ්‍යාව 5යි. කතරගම 5යි. එහෙනම් NA කියන එක NB ට සමානයි. එහෙනම් A හා B තුල්‍ය වේ. සංකේතයක් තියෙනවා ලියන්න. A තුල්‍ය වේ B. මේක තමයි සංකේතය. මේකත් බලන්න. මේක 1 2 3 4 5 අවයව 5යි. දරමිටියෙත් අවයව 5යි. nx සමානයි ny ට. එහෙනම් x තුල්‍ය වේ y ට. තුල්‍ය වේ. දැන් මේ පැත්ත බලන්න. සමාන කුලක දෙකක් තුල්‍ය කුලක වෙනවද? ඔව් සමාන කුලක දෙකක් නම් දෙකේම අවයව සමාන වෙනවා. තුල්‍ය කුලක. නමුත් තුල්‍ය කුලක දෙකක් සමාන කුලක වෙනවද? ඒක එහෙම වෙන්නේ නැහැ. අනිත් පැත්ත සත්‍යයක් නෙමෙයි. සම කුලක තුල්‍ය කුලක වෙයි. සම කුලක තුල්‍ය කුලක වේ.
තුල්්‍ය කුලක තුල්්‍ය කුලක සමකුලක වන්නවේ කියලා ලියන්න නැතුව විය නොහැකිය. ආන්න කියලා එහෙම දාලා ෂේප් වෙනවා. අන්න එහෙම කියව වඩා හොඳයි. සම එක අවස්ථාවක් තියෙන්න පුළුවන් එහෙම කියන්නේ. එකම අවයව තිබුණොත් අර හරි. හරි. යා. පහත කුලකෙන් තුල්්‍ය කුලක තෝරා ලියන්න. මතු රට. සරි ගම පදනි 2 4 6 8 සතියේ දවස්. ඒ වල අවයව 4යි. B වල 7යි. C වල 4යි. සතියේ දවස් 7යි. මෙතන එක සප්තස්වරයේ 7යි. අන්න. දැන් මොකද වෙන්නේ? මොන තුල්්‍ය කුලක වෙන්නේ? A සහ C. A තුල්්‍ය වේ C ට. අන්න. ඊළඟට B තුල්්‍ය වේ D ට. මේ තුල්්‍ය සංකේතය මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. හරි. පහ දෙකේ කුලකයේ අවයව සහිතව ලියා තුල්්‍ය කුලක දෙය ලියන්න. 0.10 අතර ප්‍රථමක සංඛ්‍යා. නිතරම ලියන එක. 2 3 5 7. හරි. ඉංග්‍රීසි ඕඩියේ පළමු අකුරු 4. A B C D. සර සවිය යන වචනේ අකුරු සා ර අයිසර් ලියන්නේ වි ය. කොමා දාලා ලියන්න නැත්නම් වැරදි. ඉංග්‍රීසි ඕඩියේ ස්වර A I O U 25 පහේ ගුණාකාර 5 10 15 20 25. හරි. තුල්්‍ය කුලක මොනවද? P තුල්්‍ය වේ Q ට 4යිනේ ඔක්කොගෙම. Q තුල්්‍ය වේ R ට. එක වෙනම සහ S වල 5යි T වල 5යි. S තුල්්‍ය වේ T. ඒක වෙනම තුල්්‍ය කුලක දෙකක්. අතන තුල්්‍ය කුලක 3ක්. අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ හැම එකේම දැන් මේක ලිව්වොත් NP 4යි. මේක ලිව්වොත් NQ 4යි. මේක ලිව්වොත් NR 4යි. අන්න තුල්්‍ය කුලක. මේක NS 5යි. NT 5යි. එතකොට මේ දෙන්න තුල්්‍ය මේ තුන් දෙනා වෙනම තුල්්‍ය. දැකනේ? හරි. P තුල්්‍ය කුලක තෝරා ලියන්න. 1යි 2යි 3යි. P තුල්්‍යයි C ට. සහ මේකේ 4යි මේකේ 4යි. A තුල්්‍යයි B ට. බොහොම ලේසි. බොහොම ලේසි. අවයව ගාන 4යි 4යි 3යි 3යි. යම්. උපකුලක. උපකුලක. කුලකයක් තුල තිබෙන තවත් කුලකයක්. මුල් කුලකයේ උපකුලකයක් යයි කියනු ලැබේ. බලන්න කුලක ඇතුලේ කුලක තියෙනවා. දැන් A කියන්නේ පාසලේ සියලුම ළමයි. B කියන්නේ පාසලේ 9 ශ්‍රේණියේ ළමයි. ඒව පාසලේම. B කුලකය කොහෙද තියෙන්නේ? අර පාසල කියන කුලකය ඇතුලේ. එහෙනම් B කුලකය ඇත්තේ A කුලකය ඇතුලේ. ඒ නිසා අපි කියනවා B උප කුලකයකි. A කුලකේ. එහෙනම් අපි ඒක ලියනවා B උප කුලකයකි A වල. අර අශ්වලාඩම වගේ එක ලියන්නේ. සමානලාට ඔක අනිත් පැත්තේ තියෙනවා. B උප කුලකයේ මේ අතට. නමුත් අපි මේක වැඩි පාවිච්චි කරන්න යන්නේ නැහැ. අපි මේක තමයි පාවිච්චි කරන්නේ. මේ අතට මේ ලකුණ අපි අපේ රටේ ගොඩක් වෙලා ලියනවා අඩුයි. ඒක නෙමෙයි මේකයි හරි. A කුලකයේ ඇති අවයව වලින් B කුලකේ B උප කුලකයේ අවයව සෑදී ඇත. A කුලකය කියන්නේ පාසලේ ළමයි. ඒ ළමයින්ගෙම තමයි B කුලකය හැදෙන්නේ. එහෙනම් උප කුලකයේ අවයව හැදෙන්නේ මොන හරි දෙන ලද කුලකයේ අවයව ඇසුරෙන්. ඒක ඇසුරෙන් තමයි ගොඩ නැගෙන්නේ. බලමු. ඔන්න බලන්න. 2 4 6. 2 4 6. එහෙනම් Q උපකුලකයක් වේ. උපකුලකයකි කාගේද? R වල. එහෙම ලියන්නේ නැතුව
මම සංකේතයෙන් ලියන්නම් බබෝ සංකේතයෙන්. මතකද සංකේතය කියන්න. Q උපගොලකයකි P වල. හරි. දැන් මේකෙත් තියෙනවනේ මේ 2 4 6 8. 2 4 6 8. तर Q මේකෙනුත් ගන්න පුළුවන්. Q උපගොලකයකි R වල. හරි. 2 4 6 8. එහෙනම් R උපගොලකයක් නොවේ. අන්න නොවේ. කාගේද? P වල. ඕනනම් R උපගොලකයක් නොවේ Q වල. නොවේ ලියන්නේ මෙහෙම. දැන් Q උපගොලකයක් P වල. Q උපගොලකයක් R වල. හරිනේ. නොවේ ලියන්නේ අර විදිහට. R උපගොලකයක් වෙන්නේ මේ 8 නිසා. R Q ඇතුළෙත් නැහැ. ඕනනම් Q R ඇතුළෙත් නැහැ. එහෙම කියන්න පුළුවන්. හරි. බිංදුව සහ 54 10 ගුණාකාර. 54 10 20 30 40. ඔච්චරනේ 10 ගුණාකාර. බිංදුව සහ 64 5 ගුණාකාර. 5 10 15 20 25 30 35 40 45 50 55 64 කිව්වම ගන්න බෑ. ඒ කුලකේ ඇති අවයව සියල්ල මේ 10 20 20 30 40. ඒ කුලකේ ඇති අවයව සියල්ල B කුලකේ ඇති නිසා ඒ උපකුලකයක් B වල. ඒ උපකුලකයක් B වල. ඒ තමයි උපකුලකය B වල. ඒ උපකුලකයකි B වල. හරිනේ. ඒ ඇතුලේ තියෙනවා. මේකෙන් තමයි හදා ගන්න පුළුවන්. බලමු. උපකුලක දැනීම. ඔන්න ඔය කතාව හොඳයි. මේකෙන් උපකුලකයක් හදන්න ඒ වල. දැන් මේක එක අවයවයක් ගත්තත් උපකුලකයක්. මේකේ B ගත්තත් උපකුලකයක්. C ගත්තත් උපකුලකයක්. එහෙම නැත්නම් A, B ගත්තත් උපකුලකයක්. එහෙම නැත්නම් A, C ගත්තත් උපකුලකයක්. එහෙම නැත්නම් B, C ගත්තත් උපකුලකයක්. එතන මතක තියාගන්න මේකෙන් තව ගන්න පුළුවන් ABC තුන් දෙනා. එහෙම ගත්තත් උපකුලකයක් කියනවා. මේකේ නැති මුකුත් නැහැනේ. අභිශූන්‍ය ගත්තත් උපකුලකයක් කියලා කියනවා. අභිශූන්‍ය. මේකෙත් නැහැනේ මේකේ නැති මුකුත්. හරිද? එහෙනම් මේ අවයව තුනක් දුන්නොත් උපකුලක 8ක් හදන්න පුළුවන්. දී තිබෙන කුලකය එහිම උපකුලකයක් වේ. ඒ උපකුලකයක් ඒ කියලා ලියන්න පුළුවන්. හරි. අභිශූන්‍ය කුලකයද ඕනෑම කුලකයක උපකුලකයක් වේ. මේ ඕන මේකට අභිශූන්‍ය කුලකය උපකුලකයක් කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය කරුණු දෙක අපිට ටිකක් වැදගත් වෙනවා මතකයේ රඳව ගන්න. ඒ උපකුලකයක් ඒම වෙනවා. අභිශූන්‍යත් උපකුලකයක් වෙනවා. හරි. මෙන්න උපකුලක සියල්ලම ලියන්න. B1 x වෙන්න පුළුවන්. B2 y වෙන්න පුළුවන්. මේක x, y වෙන්න පුළුවන්. මේක අභිශූන්‍ය වෙන්න පුළුවන්. අවයව 4යි. 2ක් දුන්නොත් 4යි. 3ක් දුන්නොත් 8යි. ලියලා බලන්න 5ක් දුන්නොත් 32ක් එනවා. 32ක්. 10ක් දුන්නොත් 1024ක් එනවා. ඒක හොයන්න ක්‍රමයක් තියෙන එක පස්සේ අපි කියලා දෙනවා දරුවන්ට. සර්වත්‍ර කුලක. සර්වත්‍ර. මේක නිර්වස්ත්‍ර නෙමෙයි සර්වත්‍ර. සාර්වත්‍ර කියලා සමහරු ශබ්ද කරනවා. සර්වත්‍ර. 10ට අඩු ඔත්තේ සංඛ්‍යා මොනවාද? 1 3 5 7 9. 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7. 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 6. දැන් මේ ලියන්නේ මොනවද? මේ සියලුම අවයව ලබාගෙන නැත්තේ කොහෙන්ද? 0 1 2 3 4 5 6 7 8 9 යන හින්දු අරාබි ඉලක්කම් වලින්. මේවා ඇසුරෙන්නේ මේවා ගන්නෙ. එහෙනම් මේ කුලක සියල්ලේම සර්වත්‍ර කුලකය මව් කුලකය වෙන්නේ
හින්දු අරාබි ලක්කම් කුලක. සාමාන්‍යයෙන් ඒකේ සංකේතය මෙන්න මෙහෙම වැල්ලකුරු ඊ. නමුත් මේක මුද්‍රණයේ තියෙන්නේ මේ වැල්ලකුරු ඊ වෙනුවට මෙන්න මේක අපේ කම්පියුටරේ තියෙන්නේ හැම එකේම. එහෙනම් ඊ කියන්නේ හින්දු අරාබි ලක්කම්. දැන් අපි කියමු ගෝවා බෝංචි බීට් කැරට් සරතු දාන එළවලු. සාරි ගා සප්තසූර්ය සර්වත කුලක. සර්වත කුලකය ඒ දෙන කුලකයේ අනුව අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු. ලීලා කමලා චම්පාරේකා බානුමති නයන සඳලේකා. මං කියලා දෙන කවියක් මේක ඔයගලන්ට ලස්සන ලිඳ ළඟ කියන කවි පන්තිය. මොකද්ද සර්වත කුලක? මේ ඔකෝම ගැහැණු. ගැහැණු කුලකයේ අවයව තමයි මේකයි. හරිනේ? යා. මේවා කොහෙන්ද ගත්තේ? ABCD, PQR, ABKLM මොනවාද? ඉංග්‍රීසි හෝඩියේ අකුරු. අක්ෂර කියන්නත් පුළුවන් අකුරු. හරි. මේකෙන් තමයි මේ කුලකය හදන්නේ. මෙයා තමයි සර්වත කුලකය. මේක හැටියට මේක තමයි සර්වත කුලකය. අන්තිමට ගත්තම මුළු ලෝකයම තමයි එකම සර්වත කුලකය වෙන්නේ. මහා මේක. විශ්වය ලෝකය නෙමෙයි විශ්වය. ඉතර හිතන්න එපා. අපි යන්. වෙන් රූප සටහන්. ඔන්න ලස්සන කෙනෙක් ජෝන් වෙන් කියන්නේ ගණිතඥයෙක්. කුලකවල අවයව සංවෘත රූප තුළ ලියා දැක්විය හැකි බව ජෝන් වෙන් නම් ගණිතඥයා ලොවට හඳුන්වා දුන්නේ. හරි. මම හිතන්නේ ඉංග්‍රීසි ජාතික. මම හිතන විදියට ජෝන් කියන නමින් මම කියන්නේ. AEIOU මෙන්න කුලකය. AEIOU මෙයා තමයි වෙන් රූපය. මෙයා කියනවා සංවෘත රූපයක ලියන්න, වැහිච්ච රූපයක ලියන්න. හැබැයි යා කියනවා මෙන්න මේ සර්වත්‍ර කුලකය සඳහා ඕගොල්ලෝ ඍජු කෝණාශ්‍රයක් මඳින්න ඕනේ නැත්නම් ගණන් හදා ගන්න බෑ. එහෙනම් සර්වත්‍ර කුලකය ලියද්දි 0 1 2 3 4 5 6 7 8 9 ඕන විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි ඍජු කෝණාශ්‍රයක් තුල. සාමාන්‍ය කුලකයක් දැන් මේකට ඉලිප්සියක් දාන්න පුළුවන්. වෘත්තයක් ඕනේ නැහැ. සංවෘත රූපයක් ඕනම හැඩයක්. AEIOU අපි ලේසියට තමයි වෘත්තයක් ඇඳගන්නේ. වෘත්තයක් ඇඳගන්නේ ලේසියට. අපි යන්. මේවා වෙන් රූපයක දක්වන්න. කියන්නේ ඒ වල අවයව ටික මට ඔය ඇත්තෝ. කියන්නේ 0 2 4 6 8. ඒතර ඊ වල තව තියෙනවනේ 0ක් අරන් තියෙනවා. 1 අරන්නේ. 2 ගත්තා 3 5 7 9 1 2 3 4 5 10ම ලිව්වා. අන්න බලන්න. මේ ඒට අයිති ඒවා. අර තියන්නේ ඒට අයිති නැති ඒවා. හරි. AB මෙන්න EAB කුලක තුන වෙන් රූපය මගින් දැක්විය හැකි ආකාර කීපයක්. මේ බලන්න. සර්වත්‍ර කුලක ඇතුලේ තමයි A හා B. දැන් මෙහෙම අඳින්නේ A හා Bට පොදු අවයව තියෙනවා නම්. මෙන්න මෙහෙම පොදු ප්‍රදේශයක් දාලා තමයි අඳින්නේ. මේ දෙන්නට පොදු නැත්තම් මේ විදියට අඳින්නේ. පොදු අවයව නැත්තම් මෙහෙම අඳින්නේ. පොදු තියෙනවා නම් මෙහෙම අඳින්නේ. ඒතර කුලක දෙකක් දුන්නාම හඳුන ගන්න ඕනේ. පොදු තියෙනවද නැද්ද? තියෙනවා නම් මෙහෙම නැත්තම් මෙහෙම. ඊළඟට තව එන්න පුළුවන්. ඒ උපකුලකයක් වෙලා B වල. අර ඒ ඇතුලේ එනවා B පිට. මේකේ B ඇතුලේ එනවා A පිට. සමාන කුලක දෙක සමාන නම් එකම රවුමේ දෙන්නම අඳින්න. තිබෙන අවස්ථා මම එකිනෙකට වෙනස් පහක් දරුවන්ට පෙන්වනවා. පොදු අවයව තියෙනවා නම් මෙහෙම මැද දාලා අඳිනවා ප්‍රදේශය. පොදු අවයව නැහැ. මේකට මේ පොදු නැහැ. පොදු ප්‍රදේශයක් නැහැ. මේක A තියෙන්නේ B ඇතුලේ. මේකේ B තියෙන්නේ A ඇතුලේ. මේකේ A හා B දෙන්නම සමානයි. ඔන්න ඔය අවස්ථා පහ අපිට අඳින්න පුළුවන්. කටපාඩම් කරන්න යන්න එපා. ඔය ගණන් කරද්දී අපිට තේරෙනවා මේක අඳින්න ඕනේ කොහොමද කියලා. කටපාඩම් කරන්න යන්න එපා පහක් තියෙනවා කියලා. අපි බලමු. කුලක ඡේදනය.
මේ ඡේදනය කියන්නේ මොකද්ද? දැන් අපි කියනවා AB රේඛාව CD රේඛාවෙන් ඕවලදී ඡේදනය වෙනවා. ඒ ඕගොල්ලෝ කියන කැපෙනවා. නෑ ඊට වඩා අර්ථයක් තියෙනවා. මේ O කියන ලක්ෂය ABට අයිති. CDටත් අයිති. එහෙනම් මේ ඡේදනය කියන්නේ පොදු බවක් තියෙනවා. O ලක්ෂය දෙන්නටම පොදුයි. ඒ වගේ කුලක දෙකක ඡේදනය කුලකය යනු එම කුලක දෙකටම පොදු අවයව වලින් සෑදෙන කුලකය. දැන් කියන්නේ මේ දෙකට පොදු අකුරු ටික කියන්නේ ආයන්න පොදුයි. තයන්න නෑ රයන්න. ගයන්න මයන්න. පොදුද බලන්න. ආර හරි. එහෙනම් මේකට සංකේතයක් තියෙනවා. අර උපකුලකයේ දාපු එක මේ අතල තියෙනවා. ඡේදනය. මෙන්න මේකයි සංකේතය. දැන් ඕක වෙන රූපයක දාන්නේ කොහොමද? ඉස්සල්ලා අරගම කියන ඡේදනය මේක ඇතුලේ ලියන්න. ආරගම. හරි. එතකොට කයන්න මේකේ තව ඉතුරුයි. තයන්න මේකේ ඉතුරුයි. මොකද්ද ඡේදනය කියන්නේ? මෙන්න ඡේදනය මම අඳුරු කරලා පෙන්නන්නම් දරුවන්ට. ඡේදනය කියන්නේ මෙන්න මේ පොදු ප්‍රදේශය. ඒක තමයි පොදු. ඒක තමයි පොදු ප්‍රදේශය. පොදු ප්‍රදේශය. හරි. ඡේදන ප්‍රදේශය. අපි බලමු. මෙම කුලක වෙන් රූපයක දක්වා ඒ ඡේදන B කුලකයේ අවයව ලියන්න. මොන බාන ඉස්සලම මේක ටික හිතන්න ඕනේ. 2යි 3යි ඒ වල තියෙනවා. ඊළඟට එන්න ඕන නම් ඒ වලට 6යි 9යි. හරි. එතකොට 6යි 9යි. දැන් 0.8යි විතරයි එළිය දාලා තියෙන්නේ. වෙන දාන්න බෑ. එහෙනම් ඉතුරු ඒවා කියන්නේ 1 2 3 4 5 6 තියෙනවා 7 තියෙනවා. දැන් බලන්න 0 1 2 3 4 5 6 7 8 9 2යි 4යි 6යි 8යි 10යිම ලියලා තියෙනවා. එහෙනම් දැන් කවුද මේකේ ඡේදන කුලකයට අයිති වෙන්නේ? 6යි 9යි. 6යි 9යි. දැන් මෙතන මම පැහැදිලිව 0.8 එළිය දාලා තියෙනවා වෙන මොකුත් දාන්න බැරි වෙන්න. ඒත් ඉතුරු ටික මේකේ තමයි දාන්න වෙන්නේ. හරි. යමු. P වල අවයව කියන්නේ AEIOU බලන්න P ඇතුලේ AEIOU AEIOU හරි. Q ඇතුලේ බලන්න කියන්න. Q ඇතුලේ කියන්න. AEXIZ කොමා දාන්න ඕනේ. ඡේදනය මොනවාද අවයව වෙන්නේ? ඡේදනය මොනවාද දෙන්නේ? දෙකටම පොදු ඒවා කියන්න බලන්න. A පොදුයි E පොදුයි. මේ තියෙන්නේ AE. සර්වත කුලකයේ ඔක්කොම ලියන්න පුළුවන්. මොනවාද? AIOU XYZ. XYZ. අන්න දරුවනේ. රූපේ බලලා ලස්සනට ලියා ගන්න පුළුවන්. අපි යමු. මම කියනවා පහත වෙන් රූපවල ඒ ඡේදනය B ප්‍රදේශය අඳුරු කරලා පෙන්වන්නලු. කියන්න බලන්න. ඡේදනය කියන්නේ පොදු අවයව තියෙන ප්‍රදේශය. පොදු අවයව. කියන්න බලන්න පොදු අවයව කොහෙද තියෙන්නේ? මේක නම් මෙන්න මේ ටික මේ. හරි. ඡේදනය අඳුරු කළා. ඒ ඡේදනය B කියන්නේ මේක දෙකටම අයිති වෙන්නේ මෙන්න මේ ටික. හරි. මේකේ කවුද? මේකේ මෙන්න මේ ඇතුලේ තියෙන. දෙකටම අයිති වෙන්න එපා. P
පිටේකටයි ඇතුලේකට. මේක දෙන්නම සමාන නම් A ඡේදනය B කියන්නේ මේ මුළු එකම. අන්න දරුවා. අන්න දැක්කද? ඡේදනය පොදු අවයව. හරි. ඊළඟට වියුක්ත කුලක. කුලක දෙකකට පොදු අවයව එකක්වත් නැතිනම් මේවා වියුක්ත කුලක ලෙස හැඳින්වේ. පොදු එකක්වත් නැහැ. මේ බලන්න. ACG ලිව්වනම් ACG. හරි. මේකේ DEF. එතකොට ACG ලිව්වා DEF ලිව්වා. මොනවද ඉතුරු වෙන්නේ? BH එක මෙහි BH 2.5 8යි. හරි. දැන් බලන්න. පොදු නෑ. වෙන වෙනමයි අඳින්නත් වෙන්නේ. මං කිව්වේ. A හා B ට පොදු අවයව එකක්වත් නැති නිසා ඒවා ඉහත ආකාරයට වෙන රූපයක දැක්විය යුතුයි. එතකොට A හා B වියුක්ත කුලක වේ. A සහ B මොනවාද? වියුක්ත කුලක වේ. ඒ වචනේ මතක තියාගන්න ඕනේ. වියුක්ත කුලක. අන්න වේ. වියුක්ත කුලක වේ. පොදු අවයව එකක්වත් නැහැ. එකක්වත් තිබුණොත් එහෙම වෙන්නේ. බලමු. මෙන්න වෙන රූපයක දක්වන්න කියනවා. x වල 2 4 6 8. y වල මොකද 1 3 5 7 9. තමනද අඩු බිඳුව නැහැ. හරිනේ? 1 2 1 3 5 7 9 මෙතන 5යි 2 4 10යිනේ ඔක්කොම තියෙන්නේ. හරි. අන්න වෙන රූපයක දැක්වුවා. දැන් මේකෙත් බලන්න මේ දෙන්නට පොදු අවයව නැහැ. ඒ නිසායි වෙනම ඇඳලා තියෙන්නේ. එහෙනම් x හා y වියුක්ත කුලක වේ. අන්න වියුක්ත කුලක වේ. x හා y වියුක්ත එක තේරුම් ගන්න. වියුක්ත කුලක වේ. පොදු අවයව නැත. එකක්වත් නැත. හරි. P කියන්නේ ධනනී කියලා. මම මේක දාන්නම් P. මේකේ ඔක්කොම තියෙන්නේ ධනනී කියලා. ධන පූර්ණ සංඛ්‍යා. මේකේ තියෙන්නේ ඍණනී කියලා. එතකොට ඒකේ ඍණනී කියලා. තමන අඩු පූර්ණ සංඛ්‍යා නිකිල වලින්. ධනනී කියලා ඍණනී කියලා. කවුද? බිඳුව. බිඳුව මේ දෙන්නටම අයිති. බිඳුව යන අවයවය මෙම කුලක දෙකටම අයත් නොවේ. වියුක්ත කුලක දෙකක ඡේදන කුලකය අභිශූන්‍යයි. මෙහෙම ලියන්නත් පුළුවන්. මේ දෙන්න ඡේදනයක් නැහැ. ඇත්තෙම නැහැ. හරි. බලන්න අපි බිඳුව අතහැරලා ගන්නවා නම් බිඳුව නැතුව ගන්න ඕන නම් ධන නිකිල වෙන ඍණ නිකිල වෙනම ගන්න ඕනේ. බිඳුව එතකොට ඉතුරු වෙනවා. නිකිල වලින් කතා කරන්නේ. ඒතකොට ඇත්තටම මෙතන මේ ඊ කියන්නේ මම නිකිල කියන සර්වත්‍ර කුලකය තමයි. නිකිල කියන සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකේ නිකිල. ධන නිකිල ඍණ නිකිල බිඳුව. කුලක මේලය. මට මතකයි ඕක. මම ඒ කාලේ ඔකට ලස්සන වචනයක් හදලා තියෙනවා අවුරුදු 50කටත් එපිට බලන්න. කුලක දෙකක මේලය යනු එම කුලක දෙකට ආය සියලු අවයව වලින් සෑදෙන කුලකය. දැන් මේක බලන්න. A B C D E F. A B C D E F. මේකේ තියෙන මොනවාද? A E I. ඒතර A E ලියලා. A E I O U. හරි. එහෙනම් මේ මේලයට සංකේතයක් දෙනවා මෙන්න මෙහෙම මාලය වගේ. කරේ දැම්ම මාලය වගේ මේලය. හරි. එහෙනම් ඡේදනය නොපිටට මතක තියාගන්න පුළුවන්. මේක ඡේදනය. මේලය මාලය වගේ මේක ඡේදනය මේක උපකුලකයකි. එකම සංකේතයක එක පැත්තට ලස්සනට අපි යොදලා තියෙනවා. එහෙනම් මේකේ අවයව මේ මේලේ ලියන්න A B C D E F A B C D E F I O U. වෙන රූපයක දාන්න.
A සහ E පොදුයි. එතකොට B වල ඉතුරු වෙන්නේ මොකක්ද? I O U. A වල තියෙන්නේ B C D F. අපි අඳුරු කරන්නලු ඒ මේලයට අයිති ප්‍රදේශය. ඒ මේලය. මුළු එකමනේ මේලය කියන්නේ. මුළු එකම අඳුරු වෙන්න. අකුරු පේන්නයි අඳුරු වෙන්න. මුළු එකම අඳුරු වෙන්න. අන්න දරුවනේ අපි මේලය අඳුරු කරලා පෙන්නවා. මේලය ඇතුලේ ඡේදනය තියෙනවා. මේ ඡේදනය තියෙනවා මේලය ඇතුලේ. අපි යමු. ඒ මේලය බීට අදාළ ප්‍රදේශ අඳුරු කරන්න. හොඳයි. අපි අඳුරු කරන්න ගමු. රතු පාට ගමු. හරි. ඒ මේලය B කියන්නේ මේ මුළු එකම. හරි. හරි. මේකේ මේලය B කියන්නේ ඒත් මුළු එකම. මං කොහොලක දෙන්න පුළුවන් අවස්ථා පහක් තියෙනවා කියලා. ඒතර මේලය නම් මේ දෙන්නම අයිති. හරි. මේකෙත් මේ දෙන්නටම අයිති මුළු ප්‍රදේශය. මේකෙත් මුළු මේලය මුළු එකම. හරි. මේකෙත් මුළු එකම. හරි. එතකොට අපි අඳුරු කරලා පෙන්වුවේ දරුවන් මේලය. ඊළඟට මෙම වෙන් රූපය ඇසුරෙන් පහත කුලක අවයව ලියන්න. කියන්නේ P වල අවයව ටික මෙන්න මේක P වල අවයව. A B C D. A B C D. ඊට පස්සේ මෙතන Q දාන්න ඕනේ පුතා. Q වල අවයව ටික කියන්න මට. Q වල අවයව ටික කියන්න. AC EG. AC EG. ඡේදනය කියන්න මේ පොදු අවයව AC. මේලයක් කියන්න. මේ මේලේ ඔක්කොම A B C D E G. A B C D මෙතන C ලිව්වේ. A B C D E G. හොඳයි අපිට කියන්න බලන්න ඊළඟට සර්වත්‍ර කුලකයේ අවයව. A B C D E F A B C D E F G H K A B C D E F G H K ගණන් කරලා චෙක් කරලා බලමු හරිද කියලා. 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 හරි. හරි. මෙම තොරතුරු වෙන් රූපයක ඇතුළත් කරන්න. මේ ADE එතකොට ඒක තියෙන්නේ මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ රූපය වැරදි. අයි රූපය වැරදි කියන්න බලන්න. ඇයි රූපය වැරදි කියලා මට කියන්න බලන්න. රූපය වැරදි නම් කරලා තියෙනවා. ඇයි? x තියෙන්නේ y ඇතුලේ. එතකොට මෙයා තමයි x වෙන්න ඕනේ. මෙයා තමයි y වෙන්න ඕනේ. x වල AD. x වල AD. එතකොට AD අරුණම BCF මේක ඇතුලේ. අන්න බබු. BCF. එතකොට ඉතුරු ටික කියන්නේ ABCD F GH මෙහෙන. ආයෙත් චෙක් කරලා බලන්න. ADEX. එතකොට AD දැන්ට ලියලා තියෙනවා y වල BCF. ඔක්කොම සරලත්වයේ G. ඡේදනයට අයිති කවුද? ADE. මේලය කියන්නේ මෙන්න මෙයා ඔක්කොම. කවුද? ABCD EF. හයක් තියෙනවා. ABCD EF. පරිස්සමෙන් බලලා ලියන්න ඕනේ.
මේලය කිව්වොත් මේ ඔක්කොම. ඡේදනය කිව්වොත් මේක. හරි. පහත දී ඇති කොළක අවයව සහිතව ලියන්න. P ඡේදනය කිව්. P ඡේදනය කිව්. B තියෙනවා. B තියෙනවා. G තියෙනවා. B තියෙනවා G තියෙනවා. කොමා දෙකක් ඇදිලා. BG හරි. P සහ R ට පොදු ඒවා. A තියෙනවා. B තියෙනවා. AB. AB. Q සහ R ට B තියෙනවා. B තියෙනවා. එච්චරයි. P මේලය Q මේ ඔක්කොම ලියමු A B C D E A B C D E A B C D E G H and G H A B C D E G H හරි හරි Q සහ R ට පොදු B අකුර විතරයි P R ට පොදුයි A B හරි P Q ට පොදුයි B G හරි පොඩ බලන්න ඕනේ කියලා පහත ගොලක අවයව සහිතව ලියන්න A ඡේදනය B මේ තියෙන්නේ A ටයි B ටයි අයිති AB හරි හොඳයි B ඡේදනය C B ටයි C ටයි ඡේදනය x, y හරි A ඡේදනය C A ටයි C ටයි ඡේදනය මොකොත් නෑ A මේලය B ඒකේ B ගේ ඔක්කොම ඒවා ලියන්න මොනවාද මෙතනින් මෙහා පැත්ත A B C D A B C D P Q X Y P Q X Y ආයිත් බලන්න A B C D P Q X Y A මේලය B හරි කුලකයක අනුපූරකය දැන් අපි හිතමු පන්තියක ඉන්නවා ගෑනු ළමයි පිරිමි ළමයි අපි කියන සර්වත්‍ර කුලකය පන්තිය කැපිටල් A කියන්නේ ගෑනු ළමයි කුලකය එතන අනුපූරකය කියන්නේ ගෑනු ළමයි නොවන අය පිරිමි ළමයි අනුපූරකය කියන්නේ ඒකයි ඒ කොටස ඒ කුලකේ හරියම සර්වත්‍රයේ ඉතුරු අවයව දැන් අපි හිතමු සර්වත්‍ර කුලකයේ ඉංග්‍රීසි ඕඩිය අකුරු කීයක් දෙනවද 20යි කැපිටල් A කියන්නේ vowels ස්වර එතකොට මොකද අනුපූරකය කියන්නේ A E I O U අර ඉතුරු ටික ඔක්කොම අපි කියමු සර්වත්‍ර කුලකයේ නිකිල මම ඒ කියනවා ඍණ නිකිල මොකද්ද අනුපූරකය ධන නිකිල නෙමෙයි බිඳුව සහිත ධන නිකිල බිඳුවත් ඒ පැත්තට යන්න ඕනේ ඉතින් මෙයා පොඩ්ඩක් හිතන්න ඕනේ දරුවෝ මොන බලන්න ඒ කුලකයේ අනුපූරකය anu ඒ කුලකයට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයිති ඉතිරි අවයව වලින් සෑදෙන කුලකය මේ පෙත බලන්න මෙන්න බිඳුවේ ඉඳන් 9ට ඒ කියන්නේ කවුද බිඳුව 2 4 6 8 ඒ අර ඉතුරු ඒවා කියනවා මේකේ ඔක්කොම ඉරට්ටේ දාලා බිඳුවත් එක්ක මේක 1 3 5 7 9 එහෙනම් ඒට අයිති නැති ඒවා 1 3 5 7 9 අනුපූරකයේ සංකේතය ඩෑෂ් A ඩෑෂ් එහෙනම් මේකේ තමයි ලියලා තින්නේ A ඩෑෂ් ඒක શબ્ද කරන්නේ සාමාන්‍ය අපි A ඩෑෂ් A ඉර කියලා සිංහලෙන් කියන අපි සිංහලෙන් A ඩෑෂ් උත් කියනවා අඳුරු කර ඇත්තේ A ඩෑෂ් කුලකයට අයත් ප්‍රදේශය අපි අඳුරු කරලා පෙන්නමු හරි මෙන්න A ඩෑෂ් කියන්නේ ඒට අයිති නොවන ප්‍රදේශය හරි ඔන්න බබෝ මේක තමයි A ඩෑෂ් ප්‍රදේශය හරි ඊළඟට බලන්න මෙම වෙන් රූපය ඇසුරෙන් පහත අවයව සහිතව ලියන්න P ඩෑෂ් මෙන්න P ගේ ඩෑෂ් කියන්නේ 1 6 7 8 නෑ බිඳුව 1 6 7 8 9
බිංදුව එක බිංදුව එක 6 7 8 9 9 මේ හතර දෙන අය Q dash පෙන්නන්න Q dash පෙන්නන්න. එතකොට Q වහගන්න පුළුවන්. කාසියක් තියලා නම් Q වහගත්තම dash පේනවා. P වහගත්තම P ගේ dash පේනවා. මෙන්න මේක අර ඉතුරු ඒවා කියනවා. Q ගේ dash 1 3 බිංදුව 1 3 5 9 බිංදුව 1 3 5 9 අය බලන්න බිංදුව 1 3 5 9 හරි. වැහුවා සංගල වරහන. හරි. හරි. කොමාව දෙන්නේ නැත්නම් ලකුණු කපනවා. පහද ගොලක අවයව සහිතව ලියන්න. A ගේ dash මෙන්න A කියන්න dash බිංදුව 1 4 කියන්න බිංදුව 1 4 6 7 8 9 7 8 9 11 12 හරිනේ. ආයෙත් කියන්න බිංදුව 1 4 6 7 8 9 11 12 ඊළඟට B ගේ dash B වහ ගන්න වෙනවා. B වහ ගන්න වෙනවා. B මෙන්න B වහ ගන්න. මෙයා තමයි B. එයාගේ dash බලන්න. මෙයාගේ dash බිංදුව 1 2 3 4 බිංදුව 1 2 3 4 11 18 වහගත්තම dash පේනවා. හරි. ඊළඟට C ගේ dash බලමු. C ගේ dash බලන්න. C ගේ dash හරි. මෙන්න C හරි නම් කාසියක් තියලා C වහනවා. කාසියක් තියලා නැන්නේ C වහනවා. එතකොට dash පේනවා. මොනවාද? බිංදුව 1 2 3 4 මෙතනින් එනවා. අපි පාට වෙනස් කරලා ලියමු පේන්නේ නැති වෙන්නේ. බිංදුව 1 2 3 4 ලිව්වා. බිංදුව 1 2 3 4 ලිව්වා. පහට 9 10 පහට 9 10 පහට 9 10 වැඩි සුන්දරයි. හරිනේ. අර කොළ පාට වලල්ලෙන් පිට තියෙනවා. 3යි 7යි 9යි 1 2 3 4යි 5යි 6යි 9යි 3යි 6යි 9යි හරිචෝ. අන්න අපි ආව ඔබේ අච්චුපොතේ පුනරීක්ෂණ. පහත සඳහන් එකතුව කුලකයක් දැයි නිර්ණය කරන්න. බිංදුව 30ත් අතර 4 ගුණාකාර. අපි දන්නවනේ 4 8 12 අපිට පුළුවන් අවයව ටික ලියන්න. එතකොට කුලකයකි හරිනේ. අවයව ලියන්න පුළුවන් වෙන් කරලා. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් අපිට ලියන්න පුළුවන්. කුලකයකි වෙන් කරලා ලියන්න පුළුවන්. ගණිතයට දක්ෂ සිසුවෝ බෑනේ. කුලකයක් හැමෝම දක්ෂයි නොවේ. විභාගයක් තියලා කිව්වනම් ඔන්න 90ට වඩා කියලා ඒක පුළුවන්. නැත්නම් කුලකයක් නොවේ. ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 6 10 පුළුවන්. ඒක කුලකයකි වෙන් කරලා ලියන්න පුළුවන්. කුලකයකි. හරි. විශාලම නිකිල 10. මොනවද විශාලම නිකිල 10? සීමාවක් නැහැ. කොතනින්ද පටන් ගන්නෙ? අපි දන්නේ. කුලකයක් නොවේ. කුලකයක් නොවේ. අන්න අපි කුලක හඳුනාගත්තා. වෙන් කරලා හඳුනන්න පුළුවන් ඒවා කුලක. පහත් සදාන එකේ කුලකේ අවයව සහිතව ලියා එහි අවයව ගන්න ලියා දක්වන්න. එන ඉස්සර බලමු බිංදුවයි 20යි බිංදුව සිට 20 තෙක් පහේ ගුණාකාර. 5 10 15 20 අවයව කීයද? 4යි. මෙහෙමනේ ලියන්නේ මතකද? n සමානයි 4යි. හොඳයි. මෙන්න මේකේ අවයව ටික පරිස්සමෙන් බලමු. R E C O N ඔන්න එතනට එනකන් ලියුවා.
RECON ICI ලියන්නේ I එල් අකුරු දෙකෙන් එක L එකයි I ලියලා තියෙන්නේ A ලියලා නැහැ A ලියලා නැහැ T ලියලා නැහැ ION ලියලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9යි කොට NB 9යි ආ චෙක් කරමුද චෙක් කරමු R ලිව්වා E ලිව්වා C ලිව්වා O ලිව්වා N ලිව්වා C ලියන්නේ I ලිව්වා L ලිව්වා A ලිව්වා T ලිව්වා හරි දෙකක් 13ත් අතර ප්‍රථමක සංඛ්‍යා දෙකට වැඩිය 3 5 7 11නේ 13 අතර නම් 4යි අවයව 4යි දරුවනේ බිඳුවත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකියි කියලා. හොඳයි බලමු බිඳුවත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා මොනවද කියලා ඉස්සලා ගමුකෝ. 2 3 5 7 11 ඕනේ ප්‍රථමක සංඛ්‍යා. හරිද? ඕනේ ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නේ කියලා. මේ දෙකෙන් ගුණිතය ලියන්න පුළුවන් නේ 6 10 15 6 10 15 ඇයි 14ත් පුළුවන් 14 22 බෑ 6 10 15 14 එච්චරයි ඒකට උත්තරය වෙන්නේ මෙන්න මේ ටික ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් 0යි 20යි අතර තියෙන ඉලක්කයන් ඕවා තමයි 15 ලිව්වා 16 බෑ 17ත් බෑ 18ත් නෑ 19ත් නෑ හරි මෙතන 14 දරුවනේ හරි ඊළඟට 5ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා කියන්නේ 6 7 8 9 හරිනේ ND කියන්නේ ඔකේ තියෙන අවයව ගාන නම්බර් 4යි 4 අභිශූන්‍ය කුලකයේ ලැබෙන කුලක තුනක් ඊට හඳුන්වා දුන් පළමු විස්තර කිරීමක් ලෙස කියන්න කියනවා කුලක තුනක් එකක් කියන්න ඔව් පියාඹන අලි හොඳට මතක හිටින එක B පහ සහ 6 අතර නිකිල විස්තර කරලා ලියන්න තව එකක් කියන්න ඔව් ඉතිරි නැතිව දෙකෙන් බෙදෙන ඔත්තේ සංඛ්‍යා ඔන්න මට ඒක මතක් වුණා ඕන තරම් වෙනේවා තියෙනවා ලියන්න හරි තමන්ට කැමති එකක් ලියන්න පුළුවන් අවයව එකක්වත් නැති වෙන්න ඕනේ ගණිත මේවා ලියනවනම් තවත් හොඳයි පාසදාන එකේ කුලකයේ අවලිය පරිමිත කුලකයේද අපරිමිත කුලකයේද යන්න ලියන්න අන්න P 30ට අඩු වන 6 ගුණාකාර 6 කියන්නේ 12 18 24 30ට අඩු නම් ඒක බෑ බහුවස්ස දන්නේව ත්‍රිකෝණ චතුරස්ස පංචාස්ස ඔය විදිහට නම් දදා යන්න පුළුවන් පාද ඕන තරම් දාන්න පුළුවන් ඒ නිසා අපි 33ක් දැම්මා එතකොට P පරිමිත කුලකයකි සීමාවක් තියෙනවා. P පරිමිත කුලකයකි
Q වල බහුවස්ස වල සීමාවක් නැහැ. අවයව සීමාවක් නැහැ. අපරිමිත කුලකයකි. අපරිමිත කුලකයකි. තන පරිමිත. හරි. හරි. පරිමිත අපරිමිත. අවයව සීමාවක් තියෙනවා නම් පරිමිත. සීමාවක් නැත්නම් අපරිමිත. x බිඳුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. ඉංග්‍රීසි ODS වල තුල්‍ය කුලක බව පෙන්වන්නලු. ඔන්න බබු. බිඳුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1 3 5 7 9. ODS වල AIOU. ඒතකොට මොනවාද NX 5යි. X වල අවයව 5යි. Y වලත් අවයව 5යි. එහෙනම් NX සමානයි NY ට. බැවින් X සහ Y තුල්‍ය කුලක වේ. X තුල්‍ය වේ Y. මතකනේ? මම මේක කිව්වා. සමකුලක යුගලයක්ම තුල්‍ය කුලක වන නමුත් හැම තුල්‍ය කුලකයක්ම සමකුලක නොවිය හැකියි. ඔන්න දරුවන් මේක මම කලිනුත් කියලා තියෙනවා. ඕගොල්ලෝ සමකුලක මේ විදි දන්නවා. සෑම සමකුලක යුගලයක්ම තුල්‍ය වෙනවා. සමාන අවයව ගාන සමානයි තුල්‍ය. නමුත් තුල්‍ය කුලක සමකුලක වෙන්නේ නැහැ. මම නැවතත් වරක් කියන්නයි මේක මෙතනට ගත්තේ. 22යි ඒක අභ්‍යාස. කුලක වලින් පරිමිත කුලක අපරිමිත කුලක වෙන් කර ලියන්න. ඉස්සලා අපිට සිද්ධ වෙනවා මේ කුලක ටික ලියා ගන්න. 0 5 10 15 20 25 30 35 40 45 50 තෙක්. හරි. හරි. B නිකිල. මෙහි ඉඳන්ම තියෙනවා නිකිල. ඍණ 3 ඍණ 2 ඍණ 1. බිංදුව 1 2 3 ඉවරයක් වෙන්නෙත් නෑ. මෙහෙටත් තියෙනවා. 1 2. C බිංදුව හා 1 පමණක් යොදාගෙන ලියන ඉලක්කම්. බිංදුවයි දශම 1. 1යි බිංදුව. බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි 1. 1යි දශම බිංදුවයි නැත්නම් 1000. ඔය වගේ අනන්තයක් ලියන්න පුළුවන්. දශම ගණම කොච්චර තියෙනවද? D මොනවාද D කියන්නේ? 25285 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් 2 5 6. E ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල. මොනවාද ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල කියන්නේ? ධන නිකිල. ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල 1 2 ගන්න බෑ. 3 බෑ 4. 5 බෑ 6. 7 බෑ 8. 9 10 අපෝයි ඕන තරම් තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල ඕන තරම් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? පරිමිත අපරිමිත වෙන් කරලා ලියන්නලු. ඕමේ. පරිමිත අපරිමිත වෙන් කරලා ලියන්නලු. හරි. පරිමිත කුලක. පරිමිත කුලක. කියන්න. A D AD විතරයි. AD විතරයි. අපරිමිත කුලක සීමාවක් නැති. අවයව සීමාවක් නැති. බලන්න. අපි තිත් දාලා ඇති. B C E පරිමිත අපරිමිත තේරුම් ගත්තද? හරි. හරි. යමු. පහත දක්වා දී එකෙක් කුලකය අවයව සහිතව ලියා දක්වා. එනයින් සමකුලක හා තුල්‍ය කුලක
යුගල සියල්ල ලියා දක්වන්න. අපි බලමු. පීලියම් 10ට අඩු 3හි ධන ගුණාකාර 3 6 9. හරි. සවස වචනයේ අකුරු සයන්න වයන්න පමණයි. ආර් බිඳුව සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 අවයව 5ක් ආවා. ආර්.එස් කියන්න 3 6 9 ආන්න පේනවනේ. ඉංග්‍රීසි ඕඩියේ ස්වර අයු පවන වචනයේ අකුරු ප ව න. හරි. දැන් කියනවා සමකුලක හා තුල්‍ය කුලක ලියන්නද. සමකුලක හොඳට බලන්න. සමකුලක කවුද? මෙන්න මේ P සමානයි S ට. P සමානයි S ට. එක සමකුලක. තව මොනවද? මේ දෙන්න විතරයි. හරි. ඊට පස්සේ තුල්‍ය කුලක බලන්න. තුල්‍ය කුලක. තුල්‍ය කුලක අපි කිව්වා P සම වුණත් ඒක තුල්‍ය වෙනවා. හරි. PS. ඊළඟ බලන්න අවයව පහක් තියෙනවා. පහක් තියෙනවා. P S V තුන් දෙනාම තුල්‍යයි. අවයව 3 බැගින් තියෙනවා. හරි. අවයව 5 බැගින් කාටද තියෙන්නේ? R යි T R යි T R තුල්‍යයි T ට. හොඳ බලන්න. R වල අවයව 5යි මේකේ අවයව 5යි. මේකේ 3යි 3යි 3යි. මේක කොහෙටවත් අයිති නෑ අවයව දෙකක් තියෙන නිසා. යම්. පරිමිත කුලක සඳහා උදාහරණ 3ක් ලියන්න. කියන්න. සිංහල හෝඩියේ අකුරු 60ක් විතරයි තියෙන්නේ. පරිමිතයි. B උසස් පෙළ කියන්නකෝ ඔයගොල්ලෝ. උසස් පෙළ විභාගයට නියමිත විෂයන් සීමා සහිතයි. අවුරුද්දේ මාස අන්න බලන්න. ඒ හැම කුලකයටම අවයව සීමා සහිතයි. අවුරුද්දේ මාස හරි. ඊළඟට අපරිමිත කුලක සඳහා උදාහරණයක් 3ක් ලියන්න. ගණන් කරන සංඛ්‍යා සීමාවක් නෑ. ගණින සංඛ්‍යා වලින්ම කියත හැකි ඔක්කොම. ත්‍රිකෝණ සංඛ්‍යා සීමාවක් නෑ. ගණිතමය උදාහරණ R බහුවස්ත්‍ර සීමාවක් නැතුව නන්දදා ලියන්න පුළුවන්. අඳින්න බැරි එක වෙනම කතාවක්. ලියන්න පුළුවන්. අපරිමිත කුලක. කුලකය සඳහා තුල්‍ය කුලක 3ක් ලියන්න. 2 3 XY සංගල වරහන් බබෝ සංගල වරහන්. ධන ඍණ ඔක්කොම තුල්‍යයි. රට අවයව දෙකක් සහිතව ලිව්වනම් හරි. තුල්‍ය කුලක.
අන්න නිදසුනක් ඇවිල්ලත් බිඳුවත් 20ත් අතර 6 ගුණාකාර බිඳුවත් 20ත් අතර 6 ගුණාකාර කියන්න 6 12 18 හරිනේ Q බිඳුවත් 20ත් අතර 3 ගුණාකාර 3 6 9 12 15 18 එතකොට එක කුලකයේ අවයවය උපකුලකය තෝරන්න. කවුද උපකුලක කියන්නේ? P උපකුලකය කිව්වල. P මේකෙන් නේ අරගෙන තින්නේ මේක ඇතුලේ තමයි P තියෙන්නේ. හරි 3 12 18 උපකුලක සියල්ල ලියා දක්වන්න. ඔන්න x මට මතකයි මම x 1 දාන්න කිව්වා. එක අවයවයයි. ඔන්න x2 2 කියන අවයවය. මං කිව්වා එම කුලකයම උපකුලකයක් වේ. මං කිව්වා අභිශූන්‍ය කුලකයද උපකුලකයක් වේ. ඒ අවයව වලින් හදනවා උපකුලක. අර දෙන්න වැදගත්. එම කුලකයම උපකුලකය. අභිශූන්‍ය කුලකය උපකුලකය. උපකුලක සියල්ල ලියා දක්වන්න. ඔන්න y1 3 y2 5 y3 7 y4 කීයද 3 5 හරි y5 5 7 y6 3 7 ලිවෙන්නේ නෑනේ 3 7 මං කිව්වා එම කුලකයම ලියන්න කියලා 3 5 7 කවුද විශේෂිත අනිත් එක්කෙනා y8 අභිශූන්‍ය කුලකය අවයව එකක්වත් නැති කුලක අනුප කුලක සියල්ලම අපි ලිව්වා සර්වත්‍ර කුලකයක් ලියන්න කියන්නකෝ කල්පනා කරලා ඔන්න කියන්න පුළුවන් මේ බිඳුව සහ 10 අතර නිකිල මේක අරන් තින්නේ එතකොට බිඳුව සහ 10 අතර නිකිල. ඒකෙන් තමයි 2 4 6 8 අරන් ඕන එකක් කියන්න පුළුවන් හිතලා අපි බලලා හරි දෙනවා. මේ සංඛ්‍යාටික ඇතුළත් වෙන්න විදිහට කුලකය කියන්නේ. ඔන්න 1යි 20යි අතර සංඛ්‍යා නිකිල. එහෙමත් ඕන එකක් කියන්න පුළුවන්. ඒ ළමයාට කියන උත්තරේ හරිද කියලා බලලා තමයි අපි ලකුණු දෙන්නේ. මේවා ගන්න පුළුවන් වෙන්නේ. හරි. උපකුලක 8ක් ලියන්න. අපි ලියුවේ ඉස්සලා. A1 2 A2 මේකෙන් ගොඩක් හදන්න පුළුවන්. මේකෙන් 32ක් හදන්න පුළුවන්. 5 A3 8 A4 කියන්න 10 මං තනියම ලියුවා ලේසියිනේ. A5 13 සංගල වරහන A6 2 5 A7 8 10 ඕන එක ලියන්න. හැබැයි මේ අවයව ඉන්න 5 8 10 තව ඕන තරම් තියෙනවා 32ක් පුළුවන් ලියන්න. හැබැයි දෙකක් සමාන වෙන්නේ නැති වෙන්න ලියන්න. හරි. යම් සත්‍යද අසත්‍යද කියලා කියන්න. 1 2 3 පහෙන් බෙදෙන සංඛ්‍යා කුලකයේ අයිතිද මේ? නෑ. පහෙන් බෙදෙන සංඛ්‍යා කුලකයට 1 2. එතකොට අසත්‍යය වේ. අසත්‍යය වේ. හරි. හරි. 4 9 16 ඇත්ත සමචතුරස්‍ර සංඛ්‍යාවල උපකුල. සත්‍යය වේ. හරි. සිලින්ඩරය බහුවස්ත්‍රයද? මොන බොරුද? මේක ඝන වස්තුවක්. අසත්‍යය වේ. අසත්‍යය වේ නේද? බොරු කියලා තියෙනවා. රතු දෙය දුන්නේ පාටක්ද? ඔව්. දන්නවනේ රතු තැඹිලි කඩන කොල්ලා නිල්ලි බන්දකි. එහෙනම් සත්‍යය වේ. සත්‍යය වේ.
පාට 7 දන්නවනේ අපි. 2x ඍණ 1 සමානයි 7 වමින් 2x ඍණ 1 සමානයි 7 2x ඍණ 1ට ධන 1ක් දානවා 2x 8යි අපි දෙපැත්තම දෙකෙන් බෙදලා බලනවා එතකොට x වලාගේ 4ක් වෙන්න ඕනේ එතකොට මේකේ විසඳුම 4යි 4 කියන්නේ ඉලක්කයේ සංඛ්‍යාවක්ද ඔව් සත්‍යය වේ විසඳලා බලන්න ඕනේ සත්‍යය වේ 4නේ උත්තරයට ආවේ ඉලක්කයේ සංඛ්‍යා ගොලකේ උපගොලකයක් 4 හරි එයි අයියෝ කුලකයට සර්වත ගන්නේ මෙහෙම දාලා කියන්නකෝ ඉංග්‍රීසි හෝඩියේ අකුරු ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර නැත්නම් අකුරු විෂයම ලියන්න පුළුවන් ඕනනම් හරි පහත දැක්වෙන එකේ කොටසේ උපගොලක සමූහය සර්වතකුල උපගොලක ලෙස දැක්වේ නම් සුදුසු සර්වතකුලක මොනවාද 5 10 15 25 මේ ඔක්කොම පහේ ගුණාකාර පහහි ගුණාකාර 5 ගුණාකාර කුලක 10 කියන්නේ 5 ගුණාකාරයක්නේ හරි සාක්ෂරතාවය 90ට වඩා වැඩි රටවල් ඔව් සාගරයට මායිම් නොවන රටවල් මේ ඔක්කොම දාන්න පුළුවන් නේ කොහෙද ලෝකයේ සියලු රටවල් ඕන එකක් දාගන්න පුළුවන් ලෝකයේ සියලු රටවල් මේවට අයිති ජනවාරි මාර්තු මැයි අගෝස්තු දින 31ක් සහිත මාස ඔබ පවුලේ අයෙකුගේ උපන්දින අවුරුද්දේ මාස ඔක්කොම අයිතිනේ අවුරුද්දේ මාස කුලකයක් විදියට ලියලා සර්වත්වය දානවා හරි කුලක වෙන් රූපයක දක්වන්න ඕන්න අපිට ලස්සනටත් අඳින්න පුළුවන් නැත්තම් අපි දැනට මෙහෙම අඳිමු අපි මේක මෙහෙම අඳිමු හරි දැන් මේක තියෙන්නේ ඇතුලේ මේක වැහෙන්න ඕනේ මේක සර්වත්ව කුලක ඒකට 2 4 6 කවුද ඉතුරු ආවේ 2 4 6 1 3 5 2 4 6 1 3 5 හරිනේ වෙන් රූපය සටහනක දැක්වුවා හරි AMMM කන්නංගර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුව N පාපන්දු ක්‍රීඩා කරන සිසුව එහෙනම් M ඡේදනයෙන් කවුද කන්නංගර විද්‍යාලයේ ක්‍රිකට් අන්න ක්‍රිකට් මන් දානවා රතු පෑනෙන් සහ ක්‍රිකට් සහ මොනවාද පාපන්දු ක්‍රීඩා කරන සිසුවෝ මේගොල්ලෝ මේ ක්‍රීඩා දෙකම කරනවා ඡේදනේ පොදුයි ක්‍රිකට් ගන්න පාපන්දු සහ වචන දාන්නේ ඡේදනය සඳහා සහ යම් පහත දැක්වෙන කුලක දෙක අවයව සහිතව ලියවා ඒවා ඡේද කුලක ලියා හොඳයි P 0.10ත් අතර 2 3 5 7 හරි B 1 3 5 7 9 11 13 බිඳුවයි පහ උත්තරේ සංඛ්‍යා දැන් මේක අපි වෙන් රූප සටහනක දක්වන්න
මෙන්න P මෙන්න B මෙන්න සර්වත්‍ර කුලකය. හොඳට බලන්න. මේක P මේක B මේක සර්වත්‍ර කුලකය. මේ දෙකටම අයිති අවයව මොනවද? 3 5 7. එහෙම කපන්න එපා. මම ඒක ලේසියට එහෙම කරේ. 3 5 7 3 5 7 3 5 7 3 5 7 අන්න හරි. 3 5 7 3 5 7 මේ වල දෙකයි. 3 5 7 1 9 11 13 9 11 13 හරිනේ. හරි. වෙන රූපයක දක්වන්න. දැක්වුවානේ අපි. 0.17 අතර ප්‍රථමක සංඛ්‍යා 0.17 අතර ඔත්තේ සංඛ්‍යා ඉන්න. අවයව සහිතව ලියන්න. ප්‍රථමක සංඛ්‍යා මොනවද? 2 3 5 7 හරි නේද? ඔත්තේ සංඛ්‍යා කියන්න. 1 3 5 7 9 හරි. ෆීමේලය කිව්ද අවයව සහිතව ලියන්න. P මේලය කිව් මොනද? ඔක්කොම එකට දාලිය. 1 2 3 5 7 9 හරිනේ. තවද එම කුලකය එහි අවයව ලක්ෂණ විදහා දක්වමින් දෙයා දක්වන්න. ඔය ලියන්න පුළුවන්. මොනවද අවයව ලක්ෂණ? බිංදුව සහ 10 අතර ඔත්තේ හෝ ප්‍රථමක සංඛ්‍යා. ඔත්තේ වෙන්නත් පුළුවන් ප්‍රථමක සංඛ්‍යා වෙන්නත් පුළුවන්. අන්නේ දෙකම කිව්වම ඔයිට කට්ටිය තමයි. හරි. කන්නංගර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුවෝ හරි. X මේලය Y. ඔන්න X. ඔන්න Y. හරි. දැන් බලන්න දරුවන් මේ X වල ඉන්නේ කන්නංගර විද්‍යාලයේ කවුද? ක්‍රිකට් ක්‍රීඩා කරන ළමයි. මේ ඉන්නේ පාපන්දු ක්‍රීඩා කරන ළමයි. මෙන්න විද්‍යාලයේ ළමයි. හරි. මේලය මේ ඔක්කොම එතකොට කොහොමද මේලය ගන්නෙ? මේලය අපි අඳුරු කරලා පෙන්නන්න. කොහොමද? මෙන්න මේක තමයි මේලය. එතකොට මේ අඳුරු කරලා තින්නේ x මේලය y. x මේලය y අඳුරු කර ඇත. අඳුරු කර ඇත. හෝ කිව්වොත් මේලය. මතක තියාගන්න හෝ කිව්වොත් මේලය. අපි ඊළඟට බලමු දරුවන් තවත් නිදසුනක්. පහත වෙන් රූප සටහන අනුව ඒ කුලකය අවයව සහිතව ලියන්න. බලමු අපි ඒ කුලකය. මෙන්න මෙයානේ 2 4 6 10. අන්න 2 4 6 10. බොහොම හොඳයි. B කුලකයත් බලන්න. මෙන්න B කුලකය. 1 2 3 4 7. 1 2
3 4 7 හරි. සර්වත්‍ර කුලකය ලියන්නලු. සර්වත්‍ර කුලකය කියන්න. 1 2 3 4 5 6 7 8 9 10 එකේ ඉඳන් 10 දක්වා තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 හරි. ඒ ඡේදනය B මේ කුලක දෙකේ පොදු අවයව 2යි 4යි. ඒ ඡේදනය B 2යි 4යි. ඊළඟට ඒ මේලය B. මේ ඔක්කොම ලියන්න ඕනේ. 1 2 3 4 1 2 3 4 6 7 10 1 2 3 4 6 7 10 ආයි බලන්න 1 2 3 6 1 2 3 4 6 7 10 හරි හරි. ඉහත කුලක වෙන් රූප සටහනක දක්වන්න. හොඳයි. ඔන්න සර්වත්‍රය ඇඳ ඔන්න P 3යි 5යි 4යි පොදුයි එහෙනම් මෙන්න Q Q ඇතුලේ තියෙන්නේ P ගේ ඇතුලේ Q B ගේ ඇතුලේ Q මොනවාද Q වල අවයව 3 4 5 ඇතුලේ තියෙන්නේ 1 2 3 4 5 1 2 3 4 5 හරි. එතකොට 1 හරි. 2 කියනවා P ඡේදනය Q කියන්න. 3 4 5 මේ තියෙන්නේ පොදු අවයව. දෙකටමයි තියෙන්නේ. 3 4 5 මේලය 1 2 3 4 5 ඔක්කොම අවයව 1 2 3 4 5 වැඩේ ලේසි. හොඳයි. මේලය කියන්නේ ඔක්කොම. ඡේදනය කියන්නේ පොදු අවයව. 22යි 4 අභ්‍යාසය. PQR ලෙස අර්ථ දැක්විය ඇත. අවයව සහිතව ලියන්න. කියන්න බලන්න. P ගේ Q ගේ අවයව 1 6 8 1 6 8 හොඳ බලන්න තව සැරයක්. 1 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා. හරි. P සහ R උඩ 1යි යට 1යි 3 10 P සහ R 3 තියෙනවා 10 තියෙනවා 3 10 Q සහ R මේ දෙන්නගේ පොදු අවයව 1 6 7 8 නෑ. P මේලය Q මේ දෙකම එකට දාලා කියන්න. ඔන්න මං කියනවා 1 3 6 7 8 10 13 ආයි කියනවා 1 3 6 7 8 10 13 හරි. P මේලය R මේලය R 1 2 3 6 කියන්න 1 2 3 6 8 9 10 8 9 10 1 2 3 6 8 9 10 12 13 අන්න බබු 12 13 Q මේලය R හොඳට බලන්න 1 2 3 6 Q මේලය R මේ දෙන්න 1 2 3 6 6 7 8 9 කියන්න 6 7 8 9 10 12 අන්න බලන්න හරි පරිස්සමෙන් ලියන්න ඕනේ. ඊළඟ එකට යමු. 1 සිට 12 දක්වා ගණින සංඛ්‍යා. හොඳයි.
අපි ඉස්සෙල්ලා ඒ ලියමු. 1 සිට 12 තෙක් ගණින සංඛ්‍යා. ගණන් කරන සංඛ්‍යා 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරි. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. ගොඩක් වෙලාවට අපි ඔය ගැන කතා කරනවා. 2 3 5 7 12 සාධක. 12 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා, හයෙන් බෙදෙනවා, 12න් බෙදෙනවා. හරි. අවයව සහිතව ලියුවා. එතකොට ඒ ඡේදනය අපි පොදු ඒවා බලන්නයි තියෙන්නේ. පරිස්සමෙන් බලන්න. 2 3 5 ඒ ඡේදනය බීට 2යි ති 3යි ති 5යි ති. 2 3 5 ඒ ඡේදනය C මෙදෙන්න පොදු අවයව 1 2 3 4 6 12 1 2 3 4 6 12 1 2 3 4 6 12 ආයිත් බලන්න 1 2 3 4 6 12 හරි. B ඡේදනය C පොදු අවයව 2 3 2 3 2 3 2 3 හරි. ඊළඟට බලන්න ඒ මේලේ B. මේ ටික ඔක්කොම ලියන්න ඕනේ. මේ මේලේ B. මේකත් මේකේ තියෙනවනේ. 1 ඉඳන් 12ට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරි. ඒ මේලය C. ඒකෙත් අපි ඒ මේලය නිසා ඔක්කොම ලියන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඒ වල තියෙන්නේ ඔක්කොම එනවා. හරි. ඔන්න අන්තිමේ මොකද්ද? B මේලය C. 1 2 3 5 ටික ටික ලියමු. 1 2 3 5 බලන්න. 1 2 3 5 හතරක් තියෙනවා. හතර දාන්න ඕනේ. 1 2 3 4 5 B මේලය C. 1 2 3 4 5 6 7 12 6 7 12 මේක අමාරු නෑ. හරියට බලලා ලියන්න ඕනේ. එකක්වත් මගේ අරගන්නේ නැතුව. වෙන්සටහන සලකන්න. අවයව සහිතව ලියන්න. හොඳයි. ඒ කියන්න. 2 3 5 7 9 2 3 5 7 මේ හොඳට කරලා ගියොත් දරුවනේ ඔයාලට 10 11 අවසර බොහොම ලේසි වෙනවා. B කියන්න. B 1 3 4 1 3 4 1 3 4 මෙදින ඕන රවම කලින් 1 3 4 5 7 8 1 3 4 5 7 8 හරිනේ. අවයව 6යි. හරි. ඊළඟ මේ මේලය B කියන්න. ඔය ඔක්කොම කියන්න. මේ දෙකේම තියෙනවා. 1 2 3 4 5 6 නේ. 7 8 9 7 8 9 ගණන් කරලා බලන්න. 4යි 5යි 6යි 7යි 8යි 2යි අඩි හරි. ඒ ඡේදනය වී මේ දෙකටම අයිති අවයව මොනවාද? 3 5 7 3 5 7 3 5 7 good 3 5 7 ලිව්වා. යමු. පහත දැකෙන සර්වත්ත කුලකයේ E හා B උපකුලක සලකා B ඩෑෂී කුලකයේ අවයව සහිතව ලියන්න. මේවනේ
කියන්න කිසිම දෙයක් නෑ. මේකේ 10 20 30 අර ඉතුරු ඒවානේ අනුපූරකය කියන්නේ. එතකොට 5 15 25 35 මේක 1 2 3 4 5 6 7යි. මේක 3ක් තිබුණා එහෙනම් 4ක් එනවා. වෙන රූපයක දක්වන්න කියලා නෑ. නැත්නම් ඒකත් අපිට කරන්න තිබුණා. බීඩියා ඉස්කෝලේ අවයව සහිතව ලියන්න. එච්චරයි කියන්නේ. කුරුල්ලෝ කුඩු සාධන. එහෙනම් පීඩෑෂ් කියන්නේ කුඩු නොසාධන කුරුල්ලෝ. ඒගොල්ලෝ කුරුල්ලෝ හැබැයි අරගොල්ලෝ කුඩු සාධනෝ. එතකොට මේ ඉන්නේ කුඩු සාධනෝ අපි හිතමු. සරල. එහෙනම් මේකේ පිට ඉන්නේ පීගේ ඩෑෂ් කුඩු සාධන නැති අය මේ. මේක ඇතුලේ ඉන්නේ කුඩු සාධන අය. මේකේ ඉන්නේ කුඩු සාධන්නේ නැති අය. හරි. ඒ අචපදේම දිවිච්ච රූපයක් මම ගත්තා. පාද සඳහන් ඩෑෂ් හොයන්න. P ඩෑෂ්. හරි. කියන්න බලන්න. P වහගන්න ඩෑෂ් පේනවා. P වහගන්න ඩෑෂ් පේනවා. 2 8 15 20 නෑ 2 6 අතනක් තියෙනවා. 2 6 15 18 20 2 6 15 18 20 ආයිත් බලන්න 2 6 15 18 20 හරි. Q ඩෑෂ් Q ගේ ඩෑෂ් Q වහගන්න. ඔන්න වහගත්තා Q. 2 4 6 7 2 4 6 7 12 18 2 4 6 7 12 18 තවසර බලමුද? බලන්න මේක වහලා මේ 2 4 6 7 12 18 හරි. P ඡේදනය Q කියන්නේ මේ මැද තියෙන 5යි 10යි. P ඡේදනය Q 5යි 10යි. P මේලය Q ඔක්කොම ටික කියන්න පිළිවෙලින් මන් ලියන්න. මොනවාද? 4 5 7 4 5 7 මේක ඇතුලේ ඔක්කොම 4 5 7 10 12 15 20 1 2 3 4 5 6 7යි 1 2 3 4 5 6 7 ආයිත් 4 7 5 4 5 7 10 12 15 20 හරි. පරිස්සමෙන් බලලා ලියන්න. අන්න පහත දැක්වෙන එක් කුලකයේ අවයව සහිතව ලියන්න. A ඩෑෂ් හොඳට බලන්න. ඒවල ඉන්නවා සකිඳු පවිඳු. සකිඳු පවිඳු ඇරුණම රවිඳු අනුපූරකය. සකිඳු පවිඳු ඇරුණම රවිඳු සනිඳු නිතින්දු නිතින්දු. මේක අවයව 2යි තිබුණේ ඉතුරු 3 අපි ලිව්වා. B ගේ ඩෑෂ් රවිඳු සනිඳු ඉන්නවා. නිතින්දු වෙනවා. එතකොට සකිඳු නෑ. රවිඳු ඉන්නවා, සනිඳු ඉන්නවා, පවිඳුත් නෑ. අන්න බලන්න. පවිඳු. මේකේ 3ක් ඉන්නවා 2යි. හරි. C ගේ 3 දෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? සකිඳු, සනිඳු, පවිඳු. එතකොට රවිඳු නෑ, නිතින්දු නෑ. රවිඳු නිතින්දු. හරි නේද? නැතිව බලලා ලියන්න තියෙන උඩ එකෙන්. ඒ ඡේදනය C. මේ දෙකේම කවුද ඉන්නේ? සකිඳු පවිඳු නැත. ඒ ඡේදනය B. මේ දෙකේ කවුද ඉන්නේ?
සකිඳු පවිඳු නෑනේ සකිඳු පවිඳු මේක නෑනේ සකිඳු පවිඳු ඡේදනයට නෑ මේකේ කවුද නා ඒ ඡේදන සීට ඉන්නවා සකිඳු පවිඳු දෙන්නම ඉන්නවා ඒ ඡේදනය සීට ඔව් ඔන්න බලන්න ඒ ඡේදනය සී සකිඳු පවිඳු සකිඳු පවිඳු හරි ඒ ඡේදනය B මේකට නැත්තේනේ මේ දෙකේම ඉන්න අය නෑ B ඡේදනය C පවිඳු නෑ සනිඳු ඉන්නවා සනිඳු විතරයි ඉන්නේ සනිඳු කොහොමද දුලා නේද ළමයි සනිඳු දැකද පරිස්සමෙන් බලලා ලියා ගන්න තියන්නේ නැති අය ඉන්න අය හොඳයි E දීලා දෙනවා P දීලා දෙනවා Q දීලා දෙනවා වෙන රූප සටහනක දක්වන්න මුලින් මෙහෙම අල්ලගන්න P දිහා බලන්න Q දිහා බලන්න මෙන්න මේ පහ මේකේ තියෙනවා 7 මේකේ තියෙනවා 5 7 තියෙනවා අනිත් ඒවා මේකේ නෑ එහෙනම් ඡේදනයට දානවා 5යි 7යි හරිද ඔන්න 5යි 7යි දැම්ම 1 3 9 10 1 3 9 10 ඔන්න ඊටු ටික 1 3 9 10 5යි 7යි දැම්ම 2 4 8 හරි 2 4 8 තව අඩුයි මොනවාද 2යි 4යි 6යි 8යි 9යි තව මොනවද දාන්නේ 1 2 3 4 5 6 නේ 7 තියෙන 8 9 10 බලන්න 3 5 10ක් තියෙනවා හරි 1 2 3 4 5 6 7 8 9 10 දැන් හරි P dash කියන්නේ P වාගන්න ඩෑෂ් පේනවා 2 4 6 8 2 4 6 8 6 8 Q dash Q වහගන්න 1 3 6 9 10 1 3 6 9 10 හරිද ළමයිනේ ඡේදනය කියන්නේ මේ දෙකටම අයිති ඒවා මැද තියෙනවා 5යි 7යි අන්න බබෝ මේලය කියන්නේ මේ 6 නැතුව ඔක්කොම 1 2 3 4 5 මේලය 1 2 3 4 5 තව කියන්න 6 නේ 7 8 9 10 7 8 9 10 හරි 7 8 9 10 7 8 9 10 අන්න ආයිත් බලන්න 1 2 3 4 5 6 නේ 7 8 9 10 අන්න එක තමයි මේලය හරි x කියන්නලු මෙතනම ලියමු x වල අවයව 2 7 8 2 7 8 පරිසං වෙන්න 2 7 8 11 14 21 පරිසං වෙන්න යන්න හරි y කියන්නේ මෙන්න y ඔන්න මම අඳින්න අරවමක් මෙහෙම y පේන්න නැත්නම් ඇඳ ගන්න y 7 10 14 17 21 7 10 14 17 21 හරිද බලන්න 7 10 14 17 21 ඡේදනය කියන්නේ පොදු අවයව 7 14 21 හරි හොඳයි මේලය කියන්නේ 2 7 8 පිළිවෙලට කියන්නේ 2 7 8 මේක ඇතුලේ ඔක්කොම මේලය කියන්නේ 2 7 8 10 11 14 17 21 ඔන්න බලන්න ආයිත් කියනවා 2 7 8
11 2 7 8 10 11 14 17 21 හරි. x ගේ ඩෑෂ් මං x වහගත්තම ඩෑෂ් පේනවා. 5 5 9 10 13 17 20 5 9 10 13 17 20 තවසරයක් බලන්න ඕනේ. තවසරයක් බලන්න ඕනේ. 5 9 10 13 17 20 හරි. y ගේ ඩෑෂ් ඔන්න y වැහුවා. 2 5 8 2 5 8 9 11 2 5 8 9 11 2 5 8 9 11 ඔන්න ආයි බලන්න y වහගෙන බලන්න. 2 5 8 9 11 13 20 අන්න බබ. හරි. වහගත්තා නම් කාසියක් තියලා ඒ පොත උඩ ඒක තියලා ඉතුරු ටික පේනවා. ඩෑෂ් පේනවා. මිශ්‍ර අභ්‍යාසය. පාසාන්තවල දී ඇති වෙන් රූප සටහනේ දක්වන්න. හරි. පීසා කියු වියුක්ත කුලක දෙකක් පොදු අවයව නැහැ. 2 4 6 1 5 8 3 ලිව්වේ නැහැ. 7 ලිව්වේ නැහැ. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 හරිනේ. 8ම ලියලා තියෙනවා. මේකයි හරි. මොකද කියන්නේ? p ඡේදනය කියන්නේ බලන්න. අභිශූන්‍යයි ඡේදනයක් නැහැ නේ දෙන්නට. p මේලය කියු 1 2 4 5 6 8 1 2 4 5 6 8 ඒක තේරුන්නේ නැහැ. මේකේ ඔක්කොම 1 2 4 5 6 8 මේලයට ඒ ඔක්කොම අයිති. p ගේ ඩෑෂ් p වහ ගන්න ඩෑෂ් පේනවා. 1 3 5 7 8 පේන්නේ මේ 1 3 5 7 8 1 3 5 7 8 q ගේ ඩෑෂ් q වහ ගන්න ඩෑෂ් පේනවා. කියන්න 2 3 4 6 7 2 3 4 6 7 ඔන්න මම ඩෑෂ් බලන්න කෙටි ක්‍රමයක් කිව්වා. මොකද්ද වහගත්තම පේනවා. ඒක වහගත්තම ඕනේම පේනවා. හරි. පහත දැක්වෙන කුලකවල අවයව දී ඇති වෙන් රූප සටහනේ දක්වන්න. ඔය ප්‍රශ්න තියෙනව නේද? මෙතන PQ මෙතන XY රූපය දීලා තින්නේ අච්චු පොතේ. ඒක මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති කියලා අපි මොකද කරන්නේ? අපි මේ දෙන්නම මකනවා. අපිට ඕන විදියට අපි PQ දා ගන්නවා. අන්න එහෙම. දැන් P වල 4 10 ලියලා එහෙනම් 2 මෙතන. Q වල 4 10 ලියලා 3 8 මෙතන. හරි. දැන් ඉතුරු ඒවා කියන්න. 2 3 4 5 6 නෑ එකවත්. 7 8 තියෙනවා. 10ක් තියෙනවා. 12 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 හරිනේ 2 3 4 5 7 8 10 12 p වල 2 4 q වල 3 4 8 10 හරි වෙන රූප සටහන දක්වන්න විතරයි කියන්නේ. ඔන්න අපි දැක්කුවා ලස්සනට අර p සහ q අපි ඒ තියෙන විදිහට හදාගත්තා. අපි බලමු. පිළිතුරු සපයන්න. අවයව සහිතව ලියන්න. මම මේකටම දාන්නම් ඒ කමන්නේ. කොහේ? ඒ කියන්නේ මෙන්න මේ ලොකු එක්කෙනා. 2 4 5 6 8 2 4 5 8 හරිනේ 2 4 5 6 8 අවයව 5යි ඒක ඇතුලේ B කෝ B කියන්නේ මේ ඇතුලේ උපකුලකය 4 8
4 8 ඊ කියන්නේ මේ ඔක්කොම මොනවාද 1 1 2 3 4 5 1 2 3 4 5 ඔව් 1 2 3 4 5 6 7 8 6 7 8 හරිනේ 1 2 3 4 5 6 7 8 හරි හරි වැල ලිව්වා ඡේදනය කියන්නේ මේ දෙකටම අයිති 4 8 4 8 මේලය කියන්නේ දරුවා මේ ඇතුලේ ඔක්කොම 2 4 5 6 8 2 4 5 6 8 ඊළඟ බලන්න ඩෑෂ් බලන්න ඕනේ ඒකේ ලොකු ඒ වහගත්තාම 1 3 7 තමයි පේන්න තියෙන්නේ 1 3 7 තමයි පේන්න තියෙන්නේ දැක්ක නේද ඔව් ඔන්න අපි එනවා සාරාංශයට අවයව ගණන නිශ්චිත සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක අවයව ගණන කියන්න පුළුවන් වෙන්න ඕනේ ගණන් කරලා අසීමිත වූ කුලක තමයි අපරිමිත කුලක කියන්නේ සමාන අවයව ඇති කුලක සම කුලක අවයව අසමාන වූද අවයව ගණන සමාන නම් තුල්‍ය කුලක මතකයිනේ ඔව් සර්වත්‍ර කුලකයේ සලකන කුලකයේ අවස්ථාව අනුව අපි තීන්දුව කරනවා ඔන්න ඔය ටික තමයි කියන්නේ පරිමිත කුලක අපරිමිත කුලක සම කුලක තුල්‍ය කුලක කුලක ඡේදනය කුලක මේලය ඒවා මෙතන සඳහන් කරලානේ කුලකයක අනුපූරකය අන්න එතකොට ලොකු වැඩ කොටසක් අපි කුලකවල කතා කළා 9 වසරේ 9 ශ්‍රේණියේ ඉස්සලා මම මගේ උදාහරණ ගැටළු ගොඩාක් කළා ඔයගොල්ලොත් එක්ක ඊට පස්සේ අච්චුපතේ දීපු සියලුම නිදසුන් සියලුම ගැටළු කතා කරලා සාරාංශයත් පෙන්නලා පාඩම මෙතකින් නිමාවට පත් කරනවා දරුවනේ